පිටරට සිට වෙස්ටර්න් යූනියන් හරහා එවන මුදල් මහජන බැංකුවෙන් ලබාගෙන ඔබ සිදු කරන සෑම වෙස්ටර්න් යූනියන් ගනුදෙනුවක් සඳහාම ලන්ච් බෑගයක් හෝ අගනා පවුච් එකක් නොමිලේ හිමි කරගන්න. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් ඔබ එවන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 2ක් මහජන බැංකුවෙන් කොන්දේසි අදාළ වේ. ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. පිටරට සිට වෙස්ටර්න් යූනියන් හරහා ඔබ එවන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 2ක් මහජන බැංකුවෙන්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වෙලාවුදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. 2022 අයවැය අද පාර්ලිමේන්තුවට. මෙවර රජයේ වියදම් රුපියල් කෝටි 3300කින් පහතට. අයවැයෙන් අධ්‍යාපනයට දළදේශීය නිෂ්පාදිතයෙන් 7.5%. ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් නැති පෝලිම් ඉදිරි සති 2 තුළ අහෝසි වනු ඇතැයි ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිවරයා කියයි. ආනයනයේ අත්හිටුවා ඇති කෘෂි භෝග වගාවට අක්කර 5ට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට. තම රටට සම්පාදක පැනවුවහොත් යුරෝපයට ගෑස් සැපීම අත්හිටුවන බවට බෙලරුස් නායකයාගෙන් අනතුරු ඇඟවීමක්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි. ලබන වසර සඳහා වන අයවැය යෝජනා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැය ලේඛනය වන එය වත්මන් රජයේ 2 වෙනි අයවැය ලේඛනයයි. මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනය එයයි. අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පස්වරු 2ට ආරම්භයි. වෙළඳපොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් යටතේ එය සකස් කර තිබේ. ඒ සඳහා වන ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නව තාක්ෂණය හා මුසු කර රට සංවර්ධනය කරා රැගෙන යාම ඉලක්ක කරගත් යෝජනා මෙවර අයවැයට ඇතුළත් වනු ඇත. විදේශ විනිමය ගැටලුව අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ගද ඊට ඇතුළත් කර තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයෙන් පසු ආර්ථිකය යථාවත් කිරීමේ යෝජනා රැසක්ද ඊට ඇතුළත්ය. 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මාස 7 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරින. ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 2,50,500ක් ලෙස එහි සඳහන් විය. එම වසරේ වියදම වන රුපියල් කෝටි 2,53,800ට සාපේක්ෂව එම වසරේ රජයේ වියදම රුපියල් කෝටි 3,300කින් අඩු කර තිබීම විශේෂත්වයකි. රාජ්‍ය සේවයේ වැටුප් සහනාධාර සුබසාධන ණයපොලි ආපසු ගෙවීම් සංවර්ධන යෝජනා සඳහා වන වියදම් ඊට ඇතුළත්ය. අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට ආරම්භයි. විවාදේ පුරා දින 7ක් පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන 22 වෙනිදාය. කාරක සභාවස්ථාවේ විවාදය ලබන 23 වෙනිදා ආරම්භයි. සෙනසුරාදා දිනද ඇතුළුව ලබන මාස 10 වෙනිදා දක්වා දින 16ක් එම විවාදය පැවැත්වේ. අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන මාස 10 වෙනිදා පසරු 5ටයි. ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදා තිබේ. අයවැය විවාදයේ පැවැත්වන කාල සීමාව තුළ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ජනතාවට විවෘත නොවේ. රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභාවස්ථාවට සහභාගී වීමේ ඉඩකඩ ලැබේ. ආරාධිත විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ට පමණක් අද පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධිතයන්ගේ ගැලරිය විවෘත කෙරේ.
මෙරට ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සඳහා දළදේශීය නිෂ්පාදිතයෙන් 7.5% මෙවර අයවැයෙන් වෙන් කර තිබේ. වසර 25කට අධික කාලයක් පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අයවැයෙන් අමතර රුපියල් කෝටි 3000ක් වෙන් කරන බව ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගුරු විදුහල්පති සංගම්වලට පසුගියදා දැනුම් දුන්නේය. දළදේශීය නිෂ්පාදිතයෙන් 7 ඉක්ම වූ මුදලක් ජාතික අයවැයකින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන් කිරීම ඓතිහාසික සිද්ධියක් ලෙස අධ්‍යාපන හා ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙරට අනාගතයේ බාර ගැනීමට සිටින ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන්ට ගුණාත්මක හා වඩාත් පහසුකම් සහිතව අධ්‍යාපනයේ සැපීමට එවැනි මුදලක් වෙන් කිරීම මානව සම්පත බලගැන්වීමේ ප්‍රමුඛ ක්‍රියාමාර්ගයක් ලෙස ඔහු හඳුන්වතේ. ජාතික ගුවන්විදුලියේ කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සඳහා අවම වශයෙන් දළදේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කරන ලෙස මුලින්ම ඉල්ලා සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බවයි. මෙවර අයවැයෙන් එම ඉල්ලීම ඉටු කර තිබීම පිළිබඳ ඔහු රජයට සිය කෘතඥතාව පළ කළේය. අභියෝග මැද්දේ වුවද ජනතාවාදී අයවැයක් මෙවර ඉදිරිපත් කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් දැනට ඇති සිළු පෝලිම් ඉදිරි සති 2 තුළ අහෝසි වනු ඇතැයි රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා විශ්වාසය පළ කරයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය දැනටමත් ගෙන අවසන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු එම කරුණු සඳහන් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර එම සාකච්ඡාව පැවැත්වින. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පිටරට සිට වෙස්ටර්න් යූනියන් හරහා ඔබ වෙන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 2ක් මහජන බැංකුවෙන්. මෙරටට ආනයනය අත්හිටුවා ඇති කෘෂි භෝග වගා කිරීමට අක්කර 5ට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකින්ට සපයන බව ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා කියයි. වනගතව ඇති මුඩු ඉඩම් එලෙස සැපේ. වැදගත් වන්නේ කරන ව්‍යවසාය මිස ඉඩම් ගන්නා තැනැත්තාගේ තරාතිරම නොවන බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. ආනයනය සීමා කර ඇති මෙරට වගා කළ හැකි කෘෂි භෝග වගාව සඳහා එම ඉඩම් සැපේ. මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,48,061 දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 715 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 19ක් තහවුරු කළේය. කාන්තාවෝ 8 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 11 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 15කි. කලාශූරී ලතා වල්පොල කලාශිල්පිනියගේ 87 වන ජන්මදිනය ඊයේදී තිබෙන ජාතික ගුවන්විදුලි වෙළඳ සේවයේ සලරෝසයා වැඩසටහන ඊයේ ඒ සඳහා වෙන් කර තිබෙන. වැඩසටහනට සහභාගී වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සංගීත නිපුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් නන්දසිරි මහතා පැවසුවේ මහභාරතයේ ලතා මංගেশකර් කලාශිල්පිනිය මෙන් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ලතා වල්පොල කලාශිල්පිනියගේ නම රන් අකුරින් සටහන් වනු ඇති බවයි. මීළඟට ප්‍රමුඛ පුවත. පිටරට සිට වෙස්ටර්න් යූනියන් හරහා එවන මුදල් මහජන බැංකුවෙන් ලබාගෙන ඔබ සිදු කරන සෑම වෙස්ටර්න් යූනියන් ගනුදෙනුවක් සඳහාම ලන්ච් බෑගයක් හෝ අගනා පවුච් එකක් නොමිලේ හිමි කරගන්න. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් ඔබ වෙන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 2ක් මහජන බැංකුවෙන් කොන්දේසි අදාළ වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පොද්ගල ඒකරාශීවීම් ක්‍රියාකාරකම් සහ රැස්වීම් සඳහා පූර්ව අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව ජනතාවගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇතැයි
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙතගෙන එන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍යාංශ පවසයි. ජනතාවගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය ඊට හේතුවයි. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඇතැම් පෙරෙස් විනෝද චාරිකාවලට එක්වන බවටද තොරතුරු ලැබී තිබේ. එය සැබවින්ම බරපතල ගැටලුවකි. දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මාසකට පසුව යළිත් 700 සීමාව පසු කර තිබේ. වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණද කොරෝනා අවදානම මුළුමනින්ම පහව ගොස් නැත. ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව තවදුරටත් පහතට ගෙනීම අවශ්‍යය. ඒ සඳහා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍යාංශ අවධාරණය කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට හේතු වුවහොත් යලි සීමා පැනවීමට සිදුවන බවයි. කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී ලියාපදිංචි ප්‍රතිත්තනය කරන ලද වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගන්න. ව්‍යාජව පුළුල් ප්‍රචාරයන් ලබා දෙන ආයතනවලට නොරැවටෙන්න. ලියාපදිංචිය සහ ප්‍රතිත්තනය ලබා NVQ සහතිකපත් ලබා දීමට හැකි ආයතන පිළිබඳ විමසීම සඳහා www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. මේ පණිවිඩය ත්‍රිතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. විදෙස් පුවත්. සරණාගත අර්බුදය හේතුවෙන් තම රටට සම්බාධක පැනවුවහොත් යුරෝපයට ගෑස් සැපීම අත්හිටුවන බවට බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකසෙන්කෝ මහතා අනතුරු අඟවයි. පෝලන්තයට ඇතුළුවීම සඳහා අධික ශීත දේශගුණය පවා නොතකා බෙලරුස් දේශීය සීමාවෙහි තවමත් දහස් ගණනක පිරිසක් රැඳී සිටිති. සරණාගත අර්බුදය උත්සන්න වීමට බෙලරුස් රාජ්‍යය ඉඩ හැර ඇති බවට යුරෝපා සංගමය චෝදනා කළද බෙලරුස් නායකයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. මෙම තත්ත්වය හමුවේ බෙලරුස් රාජ්‍යයට නව සම්පාදක පනවන බවට යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ. වසර 116කට පසුව චීනයෙන් ඉහළම හිමපතනයක් වාර්තා වේ. නැගෙනහිර චීනයෙන් වාර්තා වූ එම හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යන් නගරය මුළුමනින්ම වැසී ගියේය. අඟල් 20ක පමණ ඝනකමකින් යුත් හිමපතනයක් එම නගරයෙන් වාර්තා විය. දරුණු හිමපතනයේ හේතුවෙන් චීනයට ආසන්න මොංගෝලියාවේ 5000කට අධික පිරිසක් අවතැන්ව පසු ඇති. ඉරටින් එක් මරණයක් වාර්තා වී තිබේ. මෙම අවදානම් තත්ත්වය හමුවේ මොංගෝලියාව හා නැගෙනහිර චීනය මේ වන විට රතු නිවේදන 27ක් නිකුත් කර තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. හම්බන්තොට වරාය ආශ්‍රිතව පොල් ප්‍රති අපනයන සැකසුම් කලාපයක් ආරම්භ කෙරේ. පොල් වගා කිරීමේ මණ්ඩලයේ ඒ සඳහා මූලික වී ක්‍රියා කරයි. අකර 400ක භූමි භාගයක් ඒ සඳහා වෙන් කර තිබේ. පොල් ආනයනය කර අග එකතු කළ නිෂ්පාදන ලෙස ඒවා යලි අපනයනය කෙරේ. පොල් ආශ්‍රිතව මෙරට සිදු කෙරෙන කර්මාන්ත කිසිවක් මෙම කලාපයට සම්බන්ධ කළ නොහැකි බව පොල් සංවර්ධන අධිකාරිය කියයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සයමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනයේ සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp
070යි 400යි 1928. ක්‍රීඩා පුවත් පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි. ඩුබායිදී ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේදී පාකිස්තාන කණ්ඩායම පරදවා කඩලු 5ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩලු 4ක් දැවි ලකුණු 176ක් රැස් කළේය. මොහමඩ් රිස්වාන් ලකුණු 67යි. මිචෙල් ස්ටාක් කඩලු 2ක් බිඳ හෙළිය. පන්දුවාර 19කදී කඩලු 5ක් දැවි ලකුණු 177ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙතු වෙඩ් හා මාක් ස්ටොයිනිස්ගේ සටන්කාමී පිතිහරමය ඊට හේතු විය. මෙතු වෙඩ් නොදැවි ලකුණු 41යි. මාක් ස්ටොයිනිස් නොදැවි ලකුණු 40යි. ඩේවිඩ් වෝර්නර් ලකුණු 49ක් රැස් කළේය. පාකිස්තාන කණ්ඩායමේ සහදාබ් ඛාන් කඩලු 4ක් බිඳ හෙළිය. තරගයේ වීරයා ලෙස මෙතු වෙඩ් නම් කෙරින. ඔස්ට්‍රේලියාව පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහ තරගයට එක්වන දෙවන අවස්ථාව මෙයයි. 2010 තරඟාවලියේදී ඔවුන්ට හිමි වූයේ අනුශූරතාවයයි. එවරද අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ පාකිස්තාන පරාජයට පත්විය. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරගය ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ඩුබායිදී ලබන ඉරිදා පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. තේවගාව සඳහා තරුණ පිරිස් වැඩි වශයෙන් යොමු කරවා ගැනීමේ වැඩපිළිවෙලක් කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ආරම්භයි. තේවගාව සඳහා සිට 90ක්ම මිනිස් ශ්‍රමය යොදා ගැනුණද ඊට දායක වන තරුණ පිරිස ප්‍රමාණවත් නොවීම ගැටලුවකි. ඊට විසඳුමක් වශයෙන් තරුණ පිරිස් එම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් බවට පත් කිරීම අධිකාරියේ අරමුණයි. ඒ සඳහා තේවකාවේ භාවිත කළ හැකි යන්ත්‍ර සූත්‍ර පිළිබඳ ඔවුන් දැනුවත් කෙරෙන අතර අධිකාරිය මගින් ඔවුන්ට යන්ත්‍ර සූත්‍ර සැපේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ගම්මාන ආශ්‍රිතව සිදු කෙරෙන කාබනික දීර්ඝ පොහොර නිෂ්පාදනය බෙහෙවින් සාර්ථක වේ. දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ගම්මාන 12ක් මේ වන විට සාර්ථකව පවත්වාගෙන යයි. වී ගොවිතැනට අමතරව එළවලු හා පළතුරු වගා සඳහා දීර්ඝ පොහොර භාවිත කෙරේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකිය. ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දැන් දවසේ සටහන. අද 12 වනදා ශ්‍රී ලංකා ජනරජයේ 76 වෙනි අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන දිනයයි. එසේම මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන මංගල අයවැයයි. වෙනත් වර්ෂවල මෙන් නොව මෙවර අයවැය ඉදිරිපත් කිරීමට සිදු වී තිබෙන්නේ රට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටින වකවානුවකයි. රටේ ආදායම් අහිමිව ඇත. විදේශ ණය ආධාර අවිනිශ්චිතය. එසේනම් අයවැය පියවන්නේ කෙසේද? රජයට එල්ල වී ඇත්තේ මහත් අභියෝගයක්. ඒ අභියෝගයේ බාර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාත් සූදානම්ව සිටිති. එය විශ්මය ජනක අයවැයක් වනු ඇති බවට බොහෝ විශ්ලේෂකයෝ පෙන්වා දෙමින් සිටියේදී ඊයේ එම අයවැය ප්‍රථම විශ්මය ජනක පියවර ගනු ලැබුවේ රට ජනතාවත් උද්ඝෝෂකයනුත් විපක්ෂයත් පුදුමයට පත් කරවමි. ඒ වසර 25ක් පුරා කිසිදු රජයකට විසඳාලීමට නොහැකි වූ විදුහල්පති ගුරුවැටු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳාලීමේ කර්තව්‍යයි. රජයත් අහිංසක පාසල් දරුවනුත් පීඩාවට පත් කරවමින් රටට එරෙහි කණ්ඩායම්වල පෙළඹවීම මත රට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියේදී ගුරුවැටු එකවර ඉල්ලා සිටියේ රජය දැඩි අපහසුතාවකට පත් කිරීමේ අරමුණ ඇතිවයි. ඒත් ඒ සියල්ල අභිබවා ඉතිහාසයේ ප්‍රථම වරට අයවෙන් 7%කට වැඩි ප්‍රතිපාදන අධ්‍යාපනයට වෙන් කර ගුරුවැටු ඉල්ලීම් සියල්ල එකවර ලබා දුන්නා. අධිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ එතුමා කියන වෙනස එයයි. ඒ වෙනස ආගමැතිතුමාත් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ක්‍රියාවෙන් ඔප්පු කර හමාරයි. හිතුවත් කළ නොහැක්කක් නැත යන්න රටට හඳුන්වා දුන්නේය. උද්ඝෝෂණ කුමන්ත්‍රණ, මඩ ප්‍රහාර, වාක් ප්‍රහාර ආපසු හැරෙව්වේය. දැන් ඉදිරිය පැහැදිලිය. වසර 25ක් විසඳා නොමැති ගැටලුවකට බිලියන 30ක් වෙන් කර මෙවැනි වකවානුවක බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද ඉදිරිපත් කරන අයවැයද මෙතෙක් නුදුටු වෙනස දකින සාර්ථක අයවැයක් වනු නොඅනුමානයි. පිටපත විජානි දිරිසිංහ, ඉදිරිපත් කළේ ටීඩී.කේ ජයන්ත. යලි සිරස්තල 2022 අයවැය අද පාර්ලිමේන්තුවට මෙවර රජයේ වේදම් රුපියල් කෝටි 3300කින් පහතට අයවැයෙන් අධ්‍යාපනයේට දළදේශීය නිෂ්පාදිතයෙන් 7.51%. ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදීය සංඥා භාෂාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් නැති පෝලිම් ඉදිරි සති 2 තුල අහෝසි වනු ඇතැයි ලසන්ත අලිගියවන්න රාජ්‍ය ඇමතිවරයා කියයි. ආනේනි අත්හිටුවා ඇති කෘෂි භූක වගාවට අක්කර 5ට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට. තම රටට සම්පාදක පැනවූහොත් යුරෝපයට ගෑස් සැපීම අත්හිටුවන බවට බෙලරුස් නායකයාගෙන් අනතුරු ඇඟවීමක්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවි ඔස්සේද සවන් දිය හැකියි. උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.